ලියාගේ මාතෘකාවක් ලුයිස් වාදය. ලුයිස් වාදය. ලුයිස් වාදය. ලුයිස් වාදය. හරි ලුයිස් වාදය ලියාගෙන යන්න කියන්නේ එකසර යුගල ප්‍රතිග්‍රහණය කරන ප්‍රභේද එකසර යුගල ප්‍රතිග්‍රහණය කරන ප්‍රභේද ලුයිස් අම්ල ලෙසද එකසර යුගල ප්‍රතිග්‍රහණය කරන ප්‍රභේද ලුයිස් අම්ල ලෙසද එකසර යුගල දායක කරන ප්‍රභේද එකසර යුගල දායක කරන ප්‍රභේද ලුයිස් බෂ්ම ලෙසද හැඳින්වෙයි. එකසර යුගල දායක කරන ප්‍රභේද ලුයිස් බෂ්ම ලෙසද හැඳින්වෙයි. දැන් ඒකට මම උදාහරණයක් කියන්න පොඩ්ඩක් බලන්න. මේ උදාහරණය ඇසුරේ මේක මේ රසායනික බන්ධන පාඩමේදී දායක බන්ධන හදන තැන් වලදී කතා කරනවා. දැන් මේ විදිහට තියෙනවා මේ ඇමෝනියා අණුවක්. ඊට පස්සේ තියෙනවා H ධනායනයක්. ඔය විදිහට. H ධනායනය කියන්නේ එයාගේ S උපශක්ති මට්ටමේ තිබුණු ඉලෙක්ට්‍රෝන දෙක අයින් වෙලා ඉලෙක්ට්‍රෝන නැති S කාක්ෂිකයක් තමයි මෙයා ගාව තියෙන්නේ. ඒකට අපිට කියන්න පුළුවන් හිස් කාක්ෂිකයක් කියලා. ඉලෙක්ට්‍රෝන අයින් වෙලා එතකොට. මෙයා ගාව S කාක්ෂිකයේ එක ඉලෙක්ට්‍රෝනයක් තිබුණා ඒකත් අයින් වෙලා. එතකොට මෙයා ගාව තියෙනවා හිස් කාක්ෂිකයක්. මෙයා ගාව තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් ඉලෙක්ට්‍රෝන යුගලයක් දෙන්න පුළුවන් එකසර යුගලයක් මෙයා ගාව තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන යුගලේ මෙයාට දායක කරනවා. දීලා විතර බන්ධනයක් හදනවා. එතකොට ඔන්නෝම ඉලෙක්ට්‍රෝන වල දෙන්න පුළුවන් අයට අපි කියනවා මේ ඉලෙක්ට්‍රෝන වල දෙන අයට අපි කියනවා ලුයිස් බෂ්මේ කියලා. ලුයිස් බෂ්මේ. මේ ඉලෙක්ට්‍රෝන වල ගන්න එක්කෙනා ඉන්නේ. එයාට අපි කියනවා ලුයිස් අම්ලේ කියලා. හරිද? ඔය ප්‍රශ්න වලදී වෙනවා ලුයිස් අම්ල ලුයිස් බෂ්ම හඳුනා ගන්න. එතකොට මේ ලුයිස් බෂ්මයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලයක් දෙන්න පුළුවන් අය. එතකොට ඒක මෙහෙම වරදවා හිතන්න එපා. ගොඩාක් අණු අයන වල එකසර යුගල් තියෙනවනේ. ඒ හැම එකක්ම දෙන්න බෑ. දැන් ගොඩාක් ඒව ගාව එකසර යුගල් කියනකොට මැද පරමාණු ගාව එකසර යුගල් එනවනේ ගොඩාක් ඒවා. ඒ ඕන එකසර යුගලයක් දෙන්න බෑ. දෙන්න පුළුවන් ඒවා සීමිත ප්‍රමාණයක් තියෙනවා. හරිද? එතකොට ඒවට උදාහරණ කිව්වම මතක තියාගෙන ඉන්න ඕනේ. එතකොට මේ ලුයිස් අම්ල හොයනකොට ලුයිස් අම්ල හොයන්නේ ඒගොල්ලෝ ගාව හිස් කාක්ෂික තියෙනවා. හිස් කාක්ෂික තියෙනවා කියලා දැනගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මෙයාගේ වටේ ගණන් කරනකොට ගොඩක් ඒවායේ අෂ්ටකේ නැහැ. අෂ්ටකේ නැත්තම් එයා ලුයිස් අම්ලයක් වෙනවා. ඒක ගැන තව පැහැදිලි කරමු. උදාහරණයක් විදිහට මේක ලියලා බලන්න. ඉක්මන් කරන්න. ඔයගොල්ලෝ පොඩ්ඩක් මැසේජ් එකක් හරි දාන්න මේ කියන ඒවා ඇහෙනවද? උගන්වන ඒවා තේරෙනවද? පැහැදිලිද කියලා. හරිද? මොකද මම වේගෙන් කියාගෙන යනවත් දන්නේ නැහැ. සමහර අයට මම ස්පීඩ් මදි හිමින් කියාගෙන යනවත් දන්නේ නැහැ. පොඩක් ඔයාලට ඇහෙනවද පේනවද මොකක්ද කියලා මැසේජ් එකක් දාන්න. ඒ අතර මේක ලියා ගන්න. ඉක්මන් කරන්න.
ඕකෙදී අවශ්‍ය නම් බන්ධන පාඩම නැවත බලන්න. ඒකේ පැහැදිලිව උගන්වනවා ලුයිස් සම ලුයිස් බස්ම ගැන. යටින් මේ නෝට් එකක් දාන්න. මේ පාඩමේදී අපි ලුයිස් සම ලුයිස් බස්ම ගැන කතා කරන්නේ නැහැ ගොඩක්. හරිද? මේ ලුයිස් සම ලුයිස් බස්ම කියන ඒවා ලෝරි ප්‍රෝස්ටඩ් අම්ල බස්ම වලටත් වඩා මේ පුළුල් එකක්. හරිද? මේක ගොඩාක් දේවල් විස්තර කරන්න පුළුවන්. හැබැයි අපි මේ පාඩමේදී කතා කරන්නේ ලෝරි ප්‍රෝස්ටඩ් අම්ල බස්ම ගැන විතරයි. ලුයිස් අම්ල බස්ම ගැන අම්ල බස්ම සමතුලිතතාවය පාඩමේදී කතා කරන්නේ නැහැ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. අපි මේක යටින් තරුවක් දාලා මෙහෙම ලියමු. ලියන්න මධ්‍ය පරමාණුව මත දායක කළ හැකි මධ්‍ය පරමාණුව මත දායක කළ හැකි එකසර යුගල් පවතින ප්‍රභේද මධ්‍ය පරමාණුව මත දායක කළ හැකි එකසර යුගල් පවතින ප්‍රභේද ලුයිස් බස්ම වෙයි. මෙහෙම උදාහරණ කීපයක් ලියනවා මේකට. මේ ඇමෝනියම් මෙයාගේ නයිට්‍රජන් මත එකසර යුගලයක් තියෙනවා දෙන්න පුළුවන්. එතකොට මේක බස්මයක්. ඊට පස්සේ මේකේ තියෙනවා ජලාණුවක් හිතන්නකො. ජලාණුවේ ඔක්සිජන් මත දෙන්න පුළුවන් එකසර යුගල් තියෙනවා. එතකොට ඕක ලුයිස් බස්මයක්. එතකොට එකසර යුගල් තියෙන හැමෝම ලුයිස් බස්ම වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මෙහෙම අපිට උදාහරණ ගොඩක් කියන්න පුළුවන් ඔබට. ඔය එතකොට ලුයිස් බස්ම. දැන් ඔයගොල්ලෝ ඩී ගොනුව කරා නම් දන්නවනේ ඩී ගොනුවේදී අපි කියනවානේ අර ලිගන්ඩ් කියලා වර්ගයක් මතකද? ලිගන්ඩයක් කියන්නේ මැද්දේ තියෙන ලෝහ කැටායනට දායක බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන සම්බන්ධ කරන. ඒ ලිගන්ඩ් ඔක්කොම ලුයිස් බස්ම. ලිගන්ඩයක් විදිහට බැඳෙනවා කියන්නේ යා ලුයිස් බස්මයක්. ජලාණු, ඇමෝනියා, Cl- Cl- ඒවා ලුයිස් බස්ම. ඊට පස්සේ ඊළඟට මේ උදාහරණ කීපකුත් තියාගන්න. ඊළඟ තරුව දාලා ලියන්න මෙහෙම කතාවක්. ලියන්න කිසියම් පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වී නොමැතිනම් කිසියම් පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වී නොමැතිනම් එය ලුයිස් අම්ලයක් වෙයි. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වී නොමැතිනම් මේ ලුයිස් අම්ලයක් වෙයි. දැන් ලුයිස් අම්ල H ධනයි. එයාගේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකක් හයිඩ්‍රජන් වලට. නමුත් ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැ. ඒතකොට එයා ලුයිස් අම්ල. BF3 මේ අණුව ඇදලා බලන්න මේකෙදි මේ බෝරෝන් වලට ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ.
අෂ්ටකය සම්පූර්ණ නැහැ. ඒක එයා ලුයිස් සමනයක් වෙනවා. AlCl3 මේකෙත් ඇලුමිනියම් වලට ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නැහැ. එයාට උන ලුයිස් සමනයක් වෙනවා. ඊට පස්සේ BeCl2 බෙරිලියම් වලට ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නැහැ. ඒකේ උන ලුයිස් සමනයක් වෙනවා. කොහොම කියලා ටිකක් දාන්න තව ගොඩාක් ලියන්න පුළුවන්. තව ගොඩාක් ඔබට ලියන්න පුළුවන්. මේ පාඩමේදී ලුයිස් සම්ල ලුයිස් බෂ් පිළිවෙල කතා කරන්නේ නැති හින්දා මම මෙතනින් එහාට ලුයිස් සම්ල ලුයිස් බෂ් ගැන කියන්නේ මෙතන පැහැදිලිතාවයක් තියෙනවා මේක. හරිද? මේක බන්ධන පාඩමේදී ඊට වඩා ගොඩක් විස්තර කරලා ඇති. ලියලා පෙන්නන්න. යටි වෙනම නෝට් එකක් විදිහට දාන්න මෙම ඒකක යටතේදී අධ්‍යයනය කරන්නේ මෙම ඒකක යටතේදී අධ්‍යයනය කරන්නේ මෙම ඒකක යටතේදී අධ්‍යයනය කරන්නේ ලෝරි ප්‍රෝස්ටඩ් අම්ල භස්ම පිළිබඳවයි මෙම ඒකක යටතේදී අධ්‍යයනය කරන්නේ ලෝරි ප්‍රෝස්ටඩ් අම්ල භස්ම පිළිබඳවයි ලෝරි ප්‍රෝස්ටඩ් අම්ල භස්ම පිළිබඳවයි මෙම ඒකක යටතේදී අධ්‍යයනය කරන්නේ ලෝරි ප්‍රෝස්ටඩ් අම්ල භස්ම පිළිබඳවයි හරි ඊළඟ මාතෘකාවට එනවා අපි උභය ප්‍රෝටික ප්‍රභේද දැන් මේ හොඳට තේරුම් ගන්න උභය ප්‍රෝටික ප්‍රභේද මේවා ගැන ගොඩාක් අවස්ථාවල ප්‍රශ්න කරලා තියෙනවා දැන් උභය ප්‍රෝටිකයි කියලා කියන්නේ මේ වචනේ තේරුම ප්‍රෝටික කියන්නේ මේ ප්‍රෝටෝන කතාව නෙමෙයි කියන්නේ ප්‍රෝටෝන ගන්නත් පුළුවන් දෙන්නත් පුළුවන් අය ඉන්නවා. දැන් සමහර අයට දෙන්න විතරයි පුළුවන්. ඒගොල්ලෝ එතකොට අම්ල. සමහර අයට ගන්න විතරයි පුළුවන් H+. ඒගොල්ලෝ උන භස්ම. දෙකම කරන්න පුළුවන් අය ඉන්නවා. ඒගොල්ලන්ට කියන උභය ප්‍රෝටික ප්‍රභේද කියලා. දැන් මෙහෙමයි. දැන් හොඳට බලා ගන්න වෙන වෙන ප්‍රතික්‍රියා. ammonia AQ HCl එක ප්‍රතික්‍රියා කරනවා හරිද එතකොට හැදෙනවා NH4+ Cl- ඔන්න ඔය එකක් හැදෙනවා එතකොට මේ ප්‍රතික්‍රියාව හොඳට හිතන්න මේ ප්‍රතික්‍රියාවේදී මෙයාගෙන් H+ එකක් මෙයා අරගෙන තියෙනවා මෙයා H+ එක මෙයාට දෙනවා මෙයා H+ එක මෙයාට දුන්නාම මෙයා NH4+ වෙනවා හරිද එතකොට Cl- එක අර විදිහට තියෙනවා මෙයා H+ දෙනවා මෙයා ගන්නවා H+ ගන්නවා නම් භස්මයක් මෙයා H+ දෙනවනේ එතකොට මෙයා අම්ලයක් H+ ගන්නවනම් භස්මයක්. එතන මම ලියන්න පුළුවන් මෙයාට අම්ලය කියලා. ලෝරි ප්‍රෝස්ටඩ් වාදනෝ මෙයා අම්ලයක්. මෙයා කවුද? මෙයා භස්මයක්. මෙයා භස්මයක්. ඒක ඔහොම ලියන්න පුළුවන් නේද?
ඔය විදිහට කියන්න පුළුවන්. එතන ඔතෙන්දී ඇමෝනියා බෂ්මයක් වෙලා තියෙනවා. ඇමෝනියා බෂ්මයක් වෙලා තියෙනවා. පැහැදිලි? එතකොට අපි මෙන්න මෙහෙම ගත්තොත් එහෙම අපි මේක මෙන්න මෙහෙම ගමු. මේක තමයි පැහැදිලි වෙනවා මෙහෙම ගත්තොත්. නැත්නම් මෙතන මේ අම්ල වාසිතයක් ගත්තාම එක්කෙනෙක් ප්‍රබලාම්ලයක් වලට පැටලෙනවා. මෙන්න මෙහෙම ගමු. දැන් මේ බලන්න මෙතනට ජලය දානවා. ජලය මෙයා H+ එකක් ගන්නවා. ගත්තාම NH4+ මේක OH- වෙනවා. OH-. දැන් ඔක පැහැදිලි නේ කතන්දරේ. දැන් මේක පැටලුණා හරියට බලා ගන්න. මොකද්ද කරේ ඇමෝනියා මෙයාගෙන් H+ එකක් ගත්තාම මෙයා NH4+ එතන ඇමෝනියම් මයිනස් හා OH- වගේ හැදෙනවා. මෙයා H+ එකක් දෙනවනේ. දෙන නිසා මෙයා අම්ලය. හරි. ඔහොම. දැන් බලන්න මෙහෙම එකක්. HCl ධන H2O කියලා හිතන්නකො. මේ වගේ තැනකට. මේකේ මේ මූලික සංකල්ප හරියට දුනොත් ගණන් ටික හදාගෙන යන්න පුළුවන්. මූලික සංකල්ප හරියට තිබුණොත් එහෙම. දැන් මේකෙදි වෙන මෙහෙම එකක්. මෙයාට H+ එකක් දෙනවා. මෙයා දෙනවා H+ එකක් මෙයාට. මේකෙදි ජලයේ H+ එකක් මෙයාට දෙනවා. මේකෙදි HCl මෙයාට H+ එකක් දෙනවා. දුන්නාම ඔකෙදි හැදෙනවා ජලයේ H+ එකක් ගත්තාම H3O+ වෙනවා. අර මම කලින් කිව්වේ. ඊට අමතරව මෙතන තියෙනවා Cl-. ඔන්න. දැන් මෙහෙම හිතන්නකො. මෙයා H+ එකක් දුන්නා. H+ දෙනවා නම් මෙයාට කියන්නේ මොකක් කියලාද? මෙයාට කියන්නේ අම්ලය කියලා. මෙයා H+ එකක් ගන්නවා. ගත්තාම මෙයාට කියන්නේ බෂ්මය කියලා. දැන් මේකේ නෝට් මුකුත් ලියලා නැහැ දැනට අපි. එතකොට මේ දැන් බලන්න ජලය ගැන හොද්දට. මෙතෙන්දි ජලය අම්ලය වෙනවා. මෙතෙන්දි ජලය බෂ්මය වෙනවා. හරියට තේරුම් ගන්න. මෙතෙන්දි ජලය අම්ලය වෙනවා. මෙතෙන්දි ජලය බෂ්මය වෙනවා. මෙතෙන්දි ජලය H+ එකක් දෙනවා. මෙතෙන්දි ජලය H+ එකක් ගන්නවා. H+ දෙනවා නම් අම්ල. H+ ගන්නවා නම් බෂ්ම. එතකොට මෙතෙන්දි ජලය එක අවස්ථාවකදී අම්ලය වෙනවා. එක අවස්ථාවකදී බෂ්මය වෙනවා. එහෙනම් එක තැනකදී අම්ල වෙලා තව තැනකදී බෂ්ම වෙනවා නම් මෙයාට අපි කියනවා නම උභය ප්‍රෝටික ප්‍රභේදයක්. එතකොට ජලය කියන්නේ කවුද? උභය ප්‍රෝටික ප්‍රභේද. එහෙම ඒවා ගොඩාක් තියෙනවා. මේ එක උදාහරණයක් මම හරිද? ජලයට බෂ්මයක් වුණ ගැවුනහම ජලය අම්ලය වෙනවා. හරිද? ජලයට අම්ලයක් වුණ ගැවුනහම ජලය බෂ්මය වෙනවා. මෙතෙන් ජලය අම්ලය, මෙතෙන් ජලය බෂ්මය. එහෙනම් ජලය උභය ප්‍රෝටිකයි. ඒක උභය ප්‍රෝටික කියන වචනේ පැහැදිලි. උභය ප්‍රෝටික ප්‍රභේදයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි. අපි ලියාගෙන යන මාතෘකාව ලියන්න උභය ප්‍රෝටික ප්‍රභේද. පැහැදිලිව නෝට් එක හරියටම තියෙන්න ඕනේ. මොකද ඔක රිසෝස් බුක් එකේ තියෙනවා. ඒකේ පැහැදිලි අදහසක් ගන්න බෑ. ගොඩාක් විස්තර තියෙනවා. හරිද? උභය ප්‍රෝටික ප්‍රභේද. ලියන්න කිසියම් අවස්ථාවකදී අම්ලයක් ලෙසත් කිසියම් අවස්ථාවකදී අම්ලයක් ලෙසත් කිසියම් අවස්ථාවකදී බෂ්මයක් ලෙසත් කිසියම් අවස්ථාවකදී බෂ්මයක් ලෙසත් එකම ප්‍රභේදයකට හැසිරීමට හැකි නම් එකම ප්‍රභේදයකට හැසිරීමට හැකි නම් එය ලුයිස්
එක ප්‍රභේදයකට හැසිරීමට හැකි නම් මේ උභය ප්‍රෝටික ප්‍රභේදයක් නම් වේ. ඒ උභය ප්‍රෝටික ප්‍රභේදයක් නම් වේ. ඒ උභය ප්‍රෝටික ප්‍රභේදයක් නම් වේ. මේක ලියලා පෙන්නන්න. මේක ලියන ගමන් ගොඩක් කල්පනා කරලා ලියන්න මේ මොකද්ද කියන්නේ කියලා. පැහැදිලි? මොකද්ද ලියන්නේ කියලා. මෙතෙන්දි මෙයා අම්ලය වෙනවා. මෙතෙන්දි මෙයා බෂ්මය වෙනවා. එකම ප්‍රභේදයේ අම්ලයේ විදිහට බෂ්මයේ විදිහට හැසිරෙනවා. එතකොට අපි කියන උභය ප්‍රෝටික ප්‍රභේදයක් කියලා. ලියලා පෙන්නන්න පොඩ්ඩක් පැහැදිලිද? හරි නේද? ඊට පස්සේ දැන් උභය ප්‍රෝටික ප්‍රභේද. එතන මේ ජලයේ විතරක් නෙමෙයි උභය ප්‍රෝටික ප්‍රභේද ගොඩ තියෙන්න පුළුවන් හරි. ගොඩාක් තියෙන්න පුළුවන්. මම හැම උදාහරණයක්ම කතා කරන්නේ නැහැ. මම මේක ටෙලිග්‍රෑම් සාකච්ඡාවේදී තව මේකේ උදාහරණ සහ තව මේකට එක එක එකතු වෙන්න පුළුවන් දේවලුත් කතා කරනවා. ඒ කියන්නේ තීර නෝට් එක තව වෙනස් වෙනවා කියන එක නෙමෙයි. ඊට අමතර කාරණා කීපයක් ප්‍රශ්න කතා කරද්දී තව මම කතා කරනවා. හරි. මොකක් හරි ප්‍රශ්නයක් කතා කරනකොට ඒකේ වටපිටාව කතා කරනකොට ඒක ඔක්කොම අහු වෙනවනේ. හරි. එතන අම්ල බෂ්ම වල උභය ප්‍රෝටික ප්‍රභේදයක් කියන්නේ කොහොමද? ඒ කියන්නේ එකම ප්‍රභේදයේ අම්ලය වෙන්න බෂ්මය වෙන්න පුළුවන්. ඊළඟට ලියමු මේ හැමෝම ලියලා ඉවර නැති නේද? ඊළඟ මාතෘකාව විදිහට ලියමු මෙන්න මෙහෙම එකක්. මේ ගොඩාක් අවස්ථාවලදී ප්‍රශ්න කරන ප්‍රභේදයක් ගොඩාක් වැදගත් මාතෘකාවක්. සංයුක්මක අම්ල බෂ්ම සංයුක්මක අම්ල බෂ්ම කියලා පෙන්නන්න. සංයුත්මක අම්ල බෂ්ම. එතන මේකත් මේ අර උභය ප්‍රෝටික ප්‍රභේදයකට තරමක් කිට්ටු එකක් තමයි සංයුත්මක අම්ල බෂ්ම කියලා කියන්නේ. එතන සංයුත්මක යුගලයක් වෙන්නේ මෙන්න මෙහෙම. පොඩ්ඩක් අපි බලමු මේ දැන් මේ සමහර ප්‍රතික්‍රියා ප්‍රත්‍යාවර්තයි. අපි ඔය සමතුලිතතාවයේදී රසායනික සමතුලිතතාවයේදී ඉගෙන ගන්නවානේ ප්‍රතික්‍රියා ප්‍රත්‍යාවර්තයි කියන්නේ. ඒ කියන්නේ යා ඉස්සරහට ගිහිල්ලා ආපස්සට යන ප්‍රතික්‍රියාව. ඒතර කවුරු හරි දැන් ඉස්සරහට යනකොට H+ පිට කරොත් එයා ආපස්සට යනකොට H+ ගන්න එපා.
එතකොට ඉතින්දි මෙන්න මේ සිද්ධියක් වෙනවා. ඒක පොඩ්ඩක් සංකීර්ණව කල්පනා කරාම තේරෙනවා මේ කියන කතාව. දැන් මේ තියෙන්නේ ඇසිටික්. එතකොට මේ ඇසිටික් කියන එක අපි දානවා ජලයට. මෙයා අපි දානවා ජලයට. මෙයාව ජලයට දැම්මහම මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මෙයාව ජලයට දැම්මහම මෙයා H+ එකක් පිට ගන්නවා. එතකොට මෙන්න මෙහෙම CH3 C double O minus කියලා එකක් හැදෙනවා. මොකද්ද කරේ? මෙයා H+ එකක් දුන්නා මෙයාට. එතකොට මෙයා CH3 C double O minus. මෙයා H+ එක ගත්තහම මෙයා H3O plus වෙනවා. දැන් මෙන්න මෙතන හොඳට කල්පනා කරන්න. මේක හොඳට කල්පනා කරන්න. දැන් මෙයාට H+ එකක් දෙනවනේ. මෙයා H+ එකක් දෙනවා. එතකොට මෙයා ලෝලි ප්‍රෝස්ටේට් වාදයට අනුව අම්ලයක්. මෙයා H+ දෙනවා මෙයා අම්ලයක්. මෙයා ලෝලි ප්‍රෝස්ටේට් වාදයට අනුව බෂ්මයක්. හරිද? එතකොට මේකට අපි කියන්නකෝ පුළුවන් ලෝලි ප්‍රෝස්ටේට් අම්ලය. නැත්නම් මේක ලෝලි ප්‍රෝස්ටේට් බෂ්මය. නැත්නම් මේක නිකම්ම අම්ලය මේක නිකම්ම බෂ්මය. මෙයා H+ දෙන නිසා. එතකොට අපි මේකට කියනවා අම්ලය කියලා. මේක ඒතර බෂ්මය. මේක බෂ්මය. දැන් හොඳට කල්පනා කරන්න මේක. අපි HCl වතුර දැම්මොත් මොකද වෙන්නේ? HCl වතුර දැම්මහම මේක දිය වෙලා ගිහිල්ලා H+ සහ Cl- හැදෙනවා. ආපහු ජලීය ද්‍රාවණය ඇතුලේ H+ Cl- එකතු වෙලා HCl හැදෙන්නේ නැහැ. පැහැදිලිද? HCl ජලයට දැම්මහම H+ Cl- වලට කැඩෙනවා. නැවත H+ Cl- එකතු වෙලා HCl හැදෙන්නේ නැහැ. පැහැදිලිද? ඒකයි ඒකට ප්‍රබලාම්ලයක් කියන්නේ. ඒක ගැන අපි වෙනම කතා කරමු. එතකොට දැන් මේ ඉස්සරහට වෙනව විතරක් තේරුම් ගන්නකො. ප්‍රතික්‍රියාව වෙන ඉස්සරහට විතර. HCl කැල්ල H+ සහ Cl- හැදෙනවා. දැන් මේකෙදී මෙයා වතුර දැම්මහම මෙයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇසිටේට් සහ H3O+ හැදෙනවා විතරක් නෙමෙයි මේ ප්‍රතික්‍රියාව මේ පැත්තට වෙනවා. මේ ප්‍රතික්‍රියාව මේ පැත්තට වෙනවා. එතකොට මේකෙදී මෙතන තේරුම් ගත යුතු ලොකු කාරණාවක් තියෙනවා. මෙයා මේ පැත්තට දෙනවා H+. මෙයා H+ දෙනවනේ. එතකොට මෙයා අම්ලය මෙයා බෂ්මය. දැන් මම මේක අනිත් පැත්තට එන විදිහ මොකක්ද කියලා. මේ ප්‍රතික්‍රියාව මේ පැත්තට එනවා. අර පැත්තට යනකොට මෙයා කරන්නේ මෙයා දෙන්න බෑ මෙයාට H+ එක. මෙයා H+ එකක් මෙයාට දුන්නාම මෙයා ඇසිටික් වෙනවා. ඒක ප්‍රතික්‍රියාව අර පැත්තට ගිහින්. එතකොට මෙතෙන්දි මෙයා H+ දෙන්නේ. මම මේ රතු පාටින් දාන කාරණා හොඳට කල්පනා කරන්න. මේ ප්‍රතික්‍රියාව මෙහෙට එන්නේ. මෙයාට H+ දීලා. මේ ප්‍රතික්‍රියාව ආපස්සට යන්නේ. මෙයාට H+ දීලා. පැහැදිලිද? එතකොට අපිට ආයෙ කියන්න පුළුවන් මෙහෙම කාරණාවක්. මෙන්න මෙතන මෙයා H+ ගන්නවනේ. එතකොට මෙයා බෂ්මය. මෙයා H+ මෙයාගෙන් ගන්නවා. ඉතින් සරල කාරණාවක් H+ ගන්නවා නම් බෂ්මය. මෙයා දෙනවනේ. දෙනවා නම් එයා අම්ලය. එතකොට මේ සංයුත්මක අම්ල බෂ්මය කියන කතාව අදාළ වෙන්නේ මෙන්න මෙහෙම ප්‍රත්‍යාවර්තයක් තියෙනවා නම් විතරයි. සමතුලිතයක් තියෙනවා නම් විතරයි ඒක අදාළ වෙන්නේ. හරිද? එතකොට මෙතෙන්දි අම්ලය මෙතෙන්දි බෂ්මය වෙනවා. මෙතෙන්දි බෂ්මය මෙතෙන්දි අම්ලය වෙනවා. අන්න එකට අපි කියනවා සංයුත්මක යුගලයක් කියලා. එතකොට මේ ප්‍රතික්‍රියාවේ සංයුත්මක යුගල ලියන්න කිව්වොත් ඔයාලට අහනවා සංයුත්මක යුගල. සංයුත්මක යුගල ලියන්න කොහොමද ලියන්නේ? මේ පැත්තෙන් අම්ලය ගත්තොත් මේ පැත්තෙන් අම්ලය ගත්තොත් මේ පැත්තෙන් ඔයා ගන්න ඕනේ බෂ්මය. ඔය විදිහට. තව සංයුත්මක යුගලයක් කියත හැකි ඔයාලට. මේ පැත්තේ බෂ්මය ගත්තොත් එයාගේ අම්ලය අර පැත්තෙන් ගන්න. එතන මේ පැත්තේ තියෙනවා H2O. අර පැත්තේ තියෙනවා H3O+. එතන විභාගෙදී මේ
MCQ වල පවා අහලා තියෙනවා යුගල කීපයක් දීලා සංයුත්මක යුගලයක් වන්නේ කොහොමද කියලා. මේ සංයුත්මක යුගලයක තියෙනවා තව විශේෂත්වයක්. මේ දෙන්න අතර h+ එක වෙනසක් තියෙනවා. h ධනායනික වෙනසක් තියෙනවා. හොඳට තේරුම් ගන්න. h ධනායනික වෙනසක් තියෙනවා. මේ මෙතන h එකක් තියෙනවා. මෙයාගේ h එකක් අඩු h+ එකක් අඩු. h එකක් නෙමෙයි h+ එකක්. මෙයාට h+ එකක් සෙට් කරන්න මෙයාව ලැබෙනවා. මෙයාගෙන් h+ එකක් ගලවන්න මෙයාව ලැබෙනවා. ඒ කියන්නේ සංයුත්මක යුගලයක් වෙනස් වෙන්නේ h ධනායනික. පැහැදිලි? සංයුත්මක යුගලයක් වෙනස් වෙන්නේ h ධනායනික. මේ බාට H2O මෙයාට H+ එකක් එකතු කරන්න මෙයාව ලැබෙනවා. මෙයාට H+ එකක් මෙයාගෙන් H+ එකක් ගලවන්න මෙයාගේ H+ එක ගලවුවහම මෙයා ලැබෙනවා. එහෙනම් සංයුත්මක යුගලයක් ලියනකොට ඒ දෙන්න අතර H+ එක වෙනසක් තියෙනවා. ඒක ලියනකොට මුලින් ලියන්න ඕනේ කවුද කියලා එහෙම වෙනසක් නැහැ. මුලින් ලියන්න ඕනේ කියලා වෙනසක් නැහැ. මේක සංයුත්මක යුගලයක්. A B කියලා ලිව්වත් එකයි B A කියලා ලිව්වත් පැහැදිලිද? මෙයා තව සංයුත්මක යුගලයක්. මෙහෙම ඒවා ලියන්න පුළුවන් මෙතෙන්ට ප්‍රත්‍යාවර්ත ලකුණක් එනවා නම් විතරයි. ඉස්සරහට විතරයි නම් ප්‍රතික්‍රියාව වෙන්නේ සංයුත්මක කතන්දර නැහැ. ඇයි ඒතර ප්‍රතික්‍රියාව ආපස්සට වෙන්නේ නැහැ? පැහැදිලි? එහෙනම් මේවා සංයුත්මක යුගල. එතකොට මේ සංයුත්මක යුගල ගැන රිසෝස් බුක් එකේ ගොඩාක් අහලා තියෙනවා. මේ සංයුත්මක යුගලයක් දැනගෙන හිටියාම ඉස්සරහදී ගණන් හදන්න ගොඩාක් ලේසි. සංයුත්මක යුගලයක් h+ එකකින් වෙනස් වෙනවා කියලා හරියට ඔළුවේ තිබුණොත් ගාන හදාගෙන යනකොට ටක් ගාලේ පොයින්ට් එක අරගෙන ලේසියෙන් ගාන හදන්න පුළුවන්. හරිද? සංයුත්මක යුගලයක් h+ එකකින් වෙනස් වෙනවා කියන එක දැනගන්න තිබුණොත් ලේසියෙන් ගාන හදාගෙන යන්න පුළුවන්. එතකොට අපි මෙහෙම කරමු. මාතෘකාව ලියන්න සංයුත්මක අම්ල ප්‍රශ්න උත්තර කියන්නේ. ඒක අරද මෙන්න මෙහෙම ලියාගෙන යන්න. ලියන්න දුබල අම්ලයක් ජලය සමග දුබල අම්ලයක් ජලය සමග මම මේ ටික ලියා ගන්න වෙලා දෙන්නම්. දුබල අම්ලයක් ජලය සමග ප්‍රතික්‍රියා වීම සලකමු. දුබල අම්ලයක් ජලය සමග ප්‍රතික්‍රියා වීම සලකමු. දුබල අම්ලයක් ජලය සමග ප්‍රතික්‍රියා වීම සලකමු. මෙම ක්‍රියාවලියකදී ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත නිසා ඉදිරියට H+ පිටවමින් සිදුවන ප්‍රතික්‍රියාව. ඉදිරියට H+ පිටවමින් සිදුවන ප්‍රතික්‍රියාව. ඉදිරියට H+ පිටවමින් සිදුවන ප්‍රතික්‍රියාව. පසුපසට H+ ලබා ගනිමින් සිදුවේ. පසුපසට H+ ලබා ගනිමින් සිදුවේ. පසුපසට H+ ලබා ගැනීම සිදුවේ. මෙවැනි ක්‍රියාවලියක ප්‍රතික්‍රියක පැත්තේ අම්ලයක් පළ ලෙස ලැබෙන බස්මයක්
ප්‍රතික්‍රියක පැත්තේ අම්ලයක් පළ ලෙස ලැබෙන භස්මයක්. හෝ ප්‍රතික්‍රියක පැත්තේ භස්මයක්. ප්‍රතික්‍රියක පැත්තේ භස්මයක්. පළ ලෙස ලැබෙන අම්ලයක්. පළ ලෙස ලැබෙන අම්ලයක්. පළ ලෙස ලැබෙන භස්මයක්. පළ ලෙස ලැබෙන අම්ලයක්. ප්‍රතික්‍රියක පැත්තේ භස්මයක් පළ ලෙස ලැබෙන අම්ලයක්. සංයුත්මක යුගල ලෙස සැලකිය හැකිය. 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 දැන් ඔය නෝට් එක ඇතුලේ තියෙනවා මේ අදාළ කාරණාව. නෝට් එක ඇතුලේ අදාළ කාරණාව තියෙනවා. ඊට වඩා ලේසි මේ උදාහරණයක් ගත්තාම ඔයාලට තේරුම් ගන්න. මේක පැහැදිලිව ලියලා පෙන්නන්න. ඒක හරියට පාඩපෑම් භාවිතා කරලා අම්ලයේ වෙන විදිය, භස්මයේ වෙන විදිය පැහැදිලිව ලියලා පෙන්නන්න. මේ සටහන් අම්ල භස්ම පිළිබඳ නම් සංයුත්මක අම්ල භස්ම පිළිබඳ නිවැරදිව දැනුමක් තියෙන්න ඕනේ. මෙයා 1+ දෙනවා. මෙයා 1+ දෙනවා. මෙතෙන්දි මෙයා 1+ දෙනවා.
හරිද? එතකොට මේ මෙන්න මෙහෙම කාරණයක් දෙන්න කියන්න. ඔයාට මේ MCQ වලට වැදගත් වෙන කාරණාවක්. ඔයාට කාගේ හරි සංයුත්මක යුගලය ලියන්න කිව්වොත් නැත්තම් ඒගොල්ලෝ සංයුත්මක යුගලයක්ද කියලා හොයන විදිය මේකයි. හරිද? දැන් මට කවුරු හරි ප්‍රභේදයක් දෙනවා කියලා හිතන්නකෝ. එතකොට මෙයා දැන් හිතන්නකෝ H2O කියලා. H2O ගේ හොඳට ප්‍රශ්නය තේරුම් ගන්න. මට කියනවා H2O ගේ ජල අණුවේ සංයුත්මක භස්මය ලියන්න කියලා. මෙයාගේ සංයුත්මක භස්මය. එතකොට H3O+ නෙමෙයි. හරිද? දැන් මෙයාට වඩා භස්මය කියන එක නම් H+ එකක් අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙයාගෙන් H+ එකක් ගලවලා ඕනේ භස්මය ලියන්න. එතකොට භස්මය මෙහෙමයි. එහෙනම් මෙයාගේ සංයුත්මක භස්මය OH-. පැහැදිලිද? එතකොට මේ දෙන්න අතර වෙනස තියෙන්න ඕනේ H+ එකක්. හරිද? මේ දෙන්න අතර වෙනස තියෙන්න ඕනේ H+ එකක්. මෙයාට H+ එකක් තුනා මෙයා හැදෙනවා. පැහැදිලි? සෝරි. මෙයාගෙන් H+ එකක් ගැලෙව්වහම මෙයා හැදෙනවා. එතකොට මෙයා H+ එකක් අඩු එක්කෙනානේ. H+ එකක් අඩු එක්කෙනා. එතකොට මෙයා කවුද? මෙයා සංයුක්මක කවුද? මෙයා තමයි භස්මය එතකොට. මෙයාට H+ එකක් අඩුයිනේ මෙයාගේ. එතකොට එයා භස්මය කියලා ගන්න. මෙයාට වඩා මෙයාගේ H+ එක වැඩිනේ. වැඩි හින්දා මෙයාට අපි කියන්නේ මොකක්ද කියලාද? සංයුක්මක මෙයාට කියන්නේ මොකක්ද කියලාද? මෙයාට කියන්නේ අම්ලය කියලා. මෙයාට කියන්නේ අම්ලය කියලා. දැන් තව උදාහරණයක් බලාගන්න. මට කියනවා H2O ගේ සංයුත්මක අම්ලය ලියන්න කියලා. මෙයාගේ අම්ලය ලියන්න කියනවා. අම්ලය නම් H+ එකක් වැඩි වෙන්න ඕනේ. එහෙනම් මෙයාට H+ එකක් එකතු කරලා ලියන්න. ඔය තියෙන්නේ H3O+. ඔන්න. මෙයාට H+ එකක් එකතු කරලා ලියන්න මෙයා. එතකොට මෙයා සංයුත්මක H+ එකක් අඩුයි කියලා මෙයා. මෙයාට වඩා මෙයා ගාව H+ එකක් අඩුයිනේ. අඩු හින්දා මෙයා සංයුත්මක භස්මය වෙනවා. ඊට පස්සේ මෙයා සංයුත්මක මෙයා අම්ලය වෙනවා. මෙයා සංයුත්මක අම්ලය වෙනවා. ඇයි සංයුත්මක අම්ලය වෙන්නේ? මෙයාගේ H+ එකක් වැඩි. මෙයාගේ H+ එකක් අඩුයි. දැන් කාරණාව කෙටියෙන් කියනවා නම් මේකයි. මේ දෙන්න අතර H+ එක වෙනසක් තියෙනවා නම් ඔයා අඳුර ගන්න ඕනේ ඒක සංයුත්මක යුගලයක් කියලා. මෙයාගේ H+ එකක වෙනසක් තියෙනවා නම් සංයුත්මක යුගලයක්. මුලින් ලියන්නේ කවුද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකේ H+ එක වැඩි එක්කලා ඉන්නවනේ. දැන් H+ එක වෙනසක් තියෙන දෙන්න ගාව. H+ වැඩි එක්කලා ඉන්නේ. එයා අම්ලය කියලා ගන්න. H+ අඩු එක්කලා භස්මය කියලා ගන්න. මෙතෙන්ටත් ඕක කොහොමමයි. මෙයාට වඩා මෙයාගේ H+ එකක් අඩුයි. ඒ කියන්නේ මෙයාගේ H+ එක වැඩි කියන එක. වැඩි එක්කන අම්ලය. H+ එකක් අඩු එක්කන භස්මය කියලා ගන්න. මේක උදාහරණයක් විදිහට අපි දාලා පෙන්නන්න පොඩි. ලියන ගමන් කල්පනා කරන්න.
මෙයාව දීලා මෙයාගේ සංයුත්මක භස්මය ඇහුවොත් ඔයා ඒකෙන් H+ එකක් මෙයාව දීලා මෙයාගේ සංයුත්මක අම්ලය ඇහුවොත් H+ එකක් එකතු කරලා ලියන්න. කවුරු හරි දීලා යාගේ අම්ලය නම් අහන්නේ අම්ලේ H+ එක වැඩි වෙන්න බෑ. එයාට H+ එක එකතු කරලා ලියන්න. කවුරු හරි දීලා එයාගේ භස්මය ඇහුවාම එයාගේ H+ එකක් ගලවලා ලියන්න. ඒ භස්මේ H+ එක කඩු වෙන්න බෑ. හරි? මම ඒතකොට තව උදාහරණයක් කතා කරනවා මෙහෙම. මෙන්න මේක බලන්න. ඇමෝනියා කියනවා. මම මෙහෙම ප්‍රතික්‍රියාවක් ලියනවා. ඔයා මේකේ සංයුත්මක යුගල් තනියේ කියන්න. මෙන්න මේ ප්‍රතික්‍රියාවේ සංයුත්මක යුගල් ලියලා පෙන්නන්න. දැන් මේක මේ උඩින් පාල්ලෙන් භාගයට කරලා හරියන්නේ නැහැ මේක. ආපහු ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න බැහැ නම් තේරුමක් නැහැනේ. ඒක නම් හරියටම තේරුම් අරගෙන කරගෙන යන්න. මේක වලට පැහැදිලි මෙයා H+ එකක් මෙයාට දීලානේ. එතකොට මෙයා H+ එකක් දීලා. දැන් මෙන්න මෙහෙම මම මේක අනිවාර්යෙන්ම ලියන්න ඕනේ කියලා එකක් නැහැ මේ ඊතලය. මේ රතු පාට ලියන ඊතලේ දාන්න ඕනේ මම තීරුම් ගන්න දාන්නේ. මෙයා H+ එකක් මෙයාට දීලා. එතකොට මේ ප්‍රතික්‍රියාව මේ පැත්තට එනකොට වෙන්න ඕනේ මෙයා මෙයාට H+ එකක් දෙනවා. ඒක කොහොමද වෙන්නේ? මෙයාට දුන්නාම ඇමෝනියාලු හැදෙන්නේ. මෙයා H+ එකක් ගත්තම තමයි ජලාංග හැදෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔය විදිහට. දැන් මෙයා H+ දෙනවා මෙයා ගන්නවනේ. මෙයා ගන්න නිසා මෙයා භස්මේ. මෙයා දෙන නිසා මෙයා ආම්ලේ. මෙයාට H+ දෙනවා. දෙන නිසා මෙයා ආම්ලේ වෙනවා. මෙයා ගන්න නිසා මෙයා භස්මේ වෙනවා. දැන් සංයුත්මක යුගලේ ලියන්න ගියාම දැන් වෙලා ගන්න දෙයක් නැහැ පැහැදිලිව ලියන්න හැකි. මෙයා ඇමෝනියා මෙයා භස්මේ නම් අර පැත්තෙන් අම්ලේ ගන්න යාගේ. NH4+. එතන මෙයා භස්මේ මෙයා සංයුත්මක අම්ලේ. දෙන්න අතර වෙනස H+ එකයි. ප්‍රෝටෝන එක වෙනසක් තියෙනවා. H+ එක වෙනසක් තියෙනවා. ඉතින් අනිත් පැත්ත ගන්න පුළුවන් මේ පැත්තේ අම්ලේ H2O නේ. මේ පැත්තේ භස්මේ OH-. මේ පැත්තේ භස්මේ OH-. පැහැදිලිනේ සංයුත්මක අම්ල භස්ම යුගල. ඉක්මනට ලියලා පෙන්නන්න.